අයිබෝවන් සුබ මධ්‍යහනක්. ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගිනු යොබ. මුලින්ම බලමු ප්‍රවෘත්ති සිරස්තල. පාසල් ඇතුලේ දුරස්ථභාවය දුෂ්කර වුණත් දරුවන්ගේ සෞඛ්‍ය ගැන දැඩි විමසිල්ලක්. එක් රටක් එක් නීතියක් යථාර්ථයක් කරන්න ජනපතිට පුළුවන්. ඌරු වර්ගයේ වන්නිලැද්දන් කියයි. ත්‍රිකුණාමලයේ මඩකලප ප්‍රධාන මාර්ගයේ අනතුරක් 26කට තුවාල. බීජ නිෂ්පාදනයත් ආනයනයත් බෙදා හැරීමත් මිල නියාමනයත් කුණ්ඩසාලේ බීජ ගොවිපළට පැවරේ. රාජ්‍ය සේවයට දුන් 5000 පෞද්ගලික අංශයට දෙන්නත් කම්කරු ඇමති නිමල් උත්සාහයක. වෝකි ටෝකි නිසාත් අවුන් සාන් සුකී තවත් අවුරුදු 4ක් සිරගෙට. සියලු පාසල් අද සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වීමේදී දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම ප්‍රායෝගිකව අපහසුවද හැකි සියලුම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. දරුවෙකු පාසල තුලදී යම් රෝගී ලක්ෂණයක් ඇතිවහොත් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ. මේ අතර ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයින් 436 දෙනෙකු හඳුනා ගනිද්දී කොරෝනා ආසාදිත මරණ 7ක් වාර්තා කෙරුණා. කොරෝනා ව්‍යසන හේතුවෙන් වසර 2කට ආසන්න කාලයක් පාසල් නිසි පරිදි පැවැත්වීමට හැකි වුණේ නැහැ. අද සිට සියලු දරුවන් පාසල් වෙත පැමිණීමේදී දුරස්ථභාවය රැක ගැනීම අපහසු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. ඒත් හැකි සෑම අවස්ථාවකදීම දෑත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට දරුවන් යොමු කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ. ඒ අවශ්‍ය පියවරවන් පාසලෙන් පාසලට ගැලපෙන පරිදි දෙමව්පියන් ගුරුවරුන් සහ අධ්‍යාපන බලධාරීන් සියල්ල එකතු වෙලා ඒක සකසා ගන්න කියලා. මොකද මේකේ මූලික අරමුණ වෙන්නේ අවුරුදු 2ක් පමණ අපේ රටේ පාසල් දරුවන්ට අහිමි වී ගිය පාසල් ජීවිතය හැකි ඉක්මනින් ළඟා කර දීමත් ඒක හරහා ඔවුන්ට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමටත් ඉදිරියේදී සැලසුම් කරලා තියෙන ශිෂ්‍යත්ව විභාගය, ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාග ආදී සියලුම ප්‍රධාන විභාග වලට මේ දරුවන් සූදානම් කර ගැනීමේදී අපිට කළ හැකි උපරිමයෙන් සෞඛ්‍ය පැත්තෙන් අපි දෙන සහාය අනිවාර්යයෙන් ලබා දෙනවා. ඒක ඒ දෙන මාර්ගෝපදේශ වලට උපරිමයට යටත් වෙමින් මේ පාසල් පවත්වාගෙන යාම සියලු දෙනාගේම වගකීම. මේ අතර දරුවන් පාසල් වෙත එවීමේදී උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ දරුවන් අතරින් කෙනෙක් ආසාදිතෙක් විදිහට වාර්තා වුණොත් දරුවන් අතර පොකුරක් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ යම් පුද්ගලයෙක් ආසාදිතෙක් බවට පත් වෙලා දරුවන් අතර රැඳුනොත් නිරාවරණය වුණොත් ඒත් දරුවන් අතර මේ ආසාදනය පැතිර යාමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේක පාලනය කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දරුවන් දෙමාපියන් සහ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය තමන්ගේ වගකීම් ලබා දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා දැඩිව පිළිපදින්න සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රධාන වගකීමක් තියෙන දෙමාපියන්ට තමන්ගේ දරුවන් ආසාදිතෙක් බවට රෝග ලක්ෂණ පෙන්වුවොත් දරුවා පාසල් නොයවා ඉන්න, පාසල තුලදී යම් රෝග ලක්ෂණයක් පහළ වුණොත් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න ආචාර්ය මණ්ඩලය සහ අනිකුත් කාර්ය මණ්ඩලය අපි දැනුවත් කරලා තියෙනවා. ඊයේ දිනේට මෙරටින් හඳුනාගත් ආසාදිතයන් 436 දෙනා සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 5,91,667 දක්වා ඉහළ ගියා. 9,471 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 5,67,077. ඊයේ දිනේදී කොරෝනා ආසාදිත මරණ 7ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 15,119ක් දක්වා ඉහළ ගියා. බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කාටපිටිය මහතා කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. ඒ මහතා මිය යන විට 60 වන වියෙහි පසු වුණා. කොරෝනා ආසාදනය වීමෙන් පසු දින 20ක පමණ කාලයක් ඒ මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ඒ මහතා සමගි ජනබලවේගයේ බුලත් සිංහල ආසන සංවිධායකවරයෙකු ලෙසද කටයුතු කළා. එන්නත් කරන වැඩසටහන යටතේ කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 1,60,70,724ක්. දෙවන මාත්‍රාව 1,38,59,887 දෙනෙකු ලබාගෙන තිබෙනවා. 43,19,348 දෙනෙකුට තුන්වන මාත්‍රාව ලබා දී ඇති බව සෞඛ්‍ය අංශය තහවුරු කළා. වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සඳහා එන්නත් ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ සඳහා දරුවන් යොමු කිරීම තවමත් අඩු මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ.
දිවයිනේ සියලු පාසල්වල 1 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද සිට සුපුරුදු පරිදි සිදු කෙරෙනවා. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව පාසල් කටයුතු පවත්වාගෙන යාමටයි කටයුතු යොදා තිබෙන්නේ. අද සිට සියලු දරුවන් පාසල් වෙත පැමිණිය යුතු අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව බාහිර ක්‍රියාකාරකම්ද සිදු කිරීමට නියමිතයි. පාසල්වල ආපන ශාලා විවෘත කිරීමට අවසර ලබා දී නැහැ. කොරෝනා හේතුවෙන් කල් දැමුණු විභාග දින නියම කළ පරිදි පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පාසලට පැමිණීමේදී සමහරට පෞද්ගලික සහ පොදු ප්‍රවාහන පාසුකම් භාවිතා කරන්න පුළුවන්. පාසලට පැමිණීමේදීත් පාසලෙන් බැහැරවීමේදීත් නිවසට යනතුරුම මේ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම ඉතාම වැදගත්. දෙමව්පියෝ මේ වෙලාවේ ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව. පාසලට ඒමට පෙර නිවසේදී නිරන්තරයෙන් බලන්න ඕනේ තමන්ගේ දරුවගේ සෞඛ්‍ය ආරක්ෂිත බව කොහොමද කියලා. මුඛාවරණ එකක් පැළඳගෙන එන්න ඕනේ. තව එකක් එක්ස්ට්‍රා එකක් විදිහට අරගෙන එන්න ඕනේ. තමන්ගේ දරුවාට කිසියම් රෝගයක් තියෙනවා නම් ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දෙමව්පියෝ ගෙදරදී දක්වන්න ඕනේ. එහෙම දරුවන් පාසලට එවීමෙන් වළකිලා සියලුම දරුවන්ට සුවදායී පරිසරයක් හදන්න දරුවන්ටත් ලොකු වගකීමක් තියෙන විත්තිය දෙමව්පියෝ හැටියට අවධාරණය කරන්න ඕන. මේක හොඳ අවස්ථාවක් දරුවන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා රජයට ඉක්මනට මේ ආකාරයෙන් ආපහු පාසල් ආරම්භයට කටයුතු කිරීම සම්බන්ධයෙන්. මං හිතන්නේ ගොඩක් හොඳයි ඉස්කෝලේ පටන් ගත්ත එක. මොකද සෑහෙන කාලයක් ළමයි කොටස් වශයෙන් පැමිණියේ. ඉතින් අධ්‍යාපනය කටයුතු මේ අවස්ථාවේ කරගන්න ලැබෙනවා නම් ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. වැඩසටහන හොඳයි. ඉතින් ඒ වගේම ආරක්ෂාවත් ඒ විදිහටම තියෙන්න ඕනේ. ළමයි ගොඩක් ආසාවෙන් තමයි ආවේ. පරිස්සම් වෙලා ළමයි වැඩ කටයුතු කරගෙන යනවා නම් ඉතින් ගැටලුවක් නැහැ. ගෙදර ඉඳගෙන මේ ඉගෙන ගැනීම ඒ තරම් සාර්ථක නැහැ ඉතින්. එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීමට ජනාධිපතිතුමාට ශක්තිය තිබෙන බව දබාන ආදිවාසී නායක උරිවරගේ වන්නිලැත්තන් පවසනවා. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය හමුවේ අදහස් දක්වමිනුයි වන්නිලැත්තන් මේ බව ප්‍රකාශ කළේ. මහියංගනය ආදිවාසී ගම්මානයේ ජනතාවගේ අදහස් ලබා ගැනීම පසුගියදා සිදු කෙරුණා. එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඇතුළු හේ සමාජිකින් ඊට එක්ව සිටියා. ගජ්ජු මාම කැච්චයක් අමාරු තැනට මන්දු. මේ අත්ව හිස්ලානවා මේතන මන්දු කරන්න සත්‍යයක් තිබෙනවා මේ ජනාධිපතිවරුන්ට. ඒ අත්ංගට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. මේ අත්වේ විශ්වාස දැන මන්දු කරනවා තව කොන පුජ්‍ය තුනමත් තිබෙන හින්දා මේ තුනෙන්දී හරි ඉදිරි තැනට මේ රට පුජ්‍ය මොන එකක් හරි මන්දු කරයි කියන විශ්වාසය මේ අත්යන් ළඟ තිබෙනවා. මොන එක මන්දු වුණත් මේතන නායක කපුවල ඇත්තන්ට ලොකු සත්‍යයක් මන්දු වෙන්න ආශිර්වාදයේ සත්‍ය මන්දු වෙලා මේතන ඉදිරි තැනට යන්න මංගච්ඡන සත්‍යයක්ම මන්දු වෙන්න කරලා ආශිර්වාද පුජ්‍ය මන්දු කරනවා. පෞද්ගලික බස් රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 26 දෙනෙකු තුවාල ලැබුවා. ත්‍රිකුණාමලයේ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පත්ති ටිඩල් ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ. අම්පාර සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථය ටිපර් රථයක ගැටී ඇත්තේ අද පෙරවරු 8ට පමණයි. අනතුරින් තුවාල ලැබුවන් මූතු රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ටිපර් රථයේ රීදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. තුවාල ලැබුවන්ගෙන් 22 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 4 දෙනෙකු කාන්තාවන්. දනහිසේ ඇති වූ පිළිකා තත්ත්වයක් නිසා දැඩි ලෙස පීඩාවට පත්වුණු තරුණයෙක් ගැන ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් අපි රටටම කිව්වා. අපි ඉල්ලුවේ මේ තරුණයාට ශල්‍ය කර්මයක් කරන්න අවශ්‍ය වෙන රුපියල් ලක්ෂ 45ක මුදල හොයාගන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබගේ හිතවත්කමේ දායකත්වය ලබා දෙන්න කියලයි. අපි තාමත් සතුටින් ඔබට කියනවා දැන් මේ මුදල අඩුවක් නැතුවම ඒ තරුණයාට ලැබිලා තියෙනවා. තමන්ගේ ශල්‍ය කර්මය අවසන් කරලා පෙර පරිදිම ජීවිතයට මුහුණ දෙන්න ඔහු බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තමුත්තේගම මකුලෑව ප්‍රදේශයේ ජීවත් වන සිත්මින දිසානායක ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් එක විදිහටම දක්ෂ වුණු තරුණයෙක්. සිත්මිනගේ ජීවිතයට අඳුරු පරිච්ඡේදයක් උදාවීම ආරම්භ වුණේ ඔහුගේ දණහිසේ ඇති වූ පිළිකා තත්ත්වය නිසායි. දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන සිටි මේ තරුණයාගේ හීන එකින් එක බිඳ වැටෙන්න පටන් ගත්තා.
ශල්‍ය කර්මයක් කරන්න රුපියල් ලක්ෂ 45ක මුදලක් අවශ්‍ය වන බව දැනගනිද්දී ඔහුගේ බලාපොරොත්තු තවත් ටිකක් ඈතට ගියා. මේ තරුණයා ගැන ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අපි රටට අනාවරණය කළේ සැමදා අපේ වත්කම වූ ප්‍රේක්ෂක ඔබේ හිතවත්කම අප හොඳාකාරවම දන්නා නිසයි. සංවේදී හිත් එකතු වුණා. අපේ රටේ වගේම විදේශගතවත් ස්වාධීන රූපවාහිනිය සමග අත්වැල් බැඳගෙන සිටින සුවහසක් ප්‍රේක්ෂක ජනතාව තමන්ගේ යුතුයකම ඉටු කළා. ගත වුණේ මාස 2ක් වගේ පුංචි කාලයක්. කවදාවත් දෙපයින් හිටගෙන ජීවිතයට මුහුණ දෙන දවසක් උදා වේවි කියලා නොහිතපු සිත්මිනට ආයිමත් ජීවිතය ගැන බලාපොරොත්තු එකතු වුණා. දරුවෙක්ගේ උණුසුම තියෙන්නේ දරුවෙක්ගේ වටිනාකම තියෙන්නේ අම්මා කෙනෙකුට. මගේ ඇස්වල කඳුළු මැකුවේ මේ ITN නාලිකාව. මගේ මහත්තයාත් නැතුව මම මගේ දරුවෝ දෙන්න හැදුවේ. ITM ප්‍රවෘත්ති අංශේ සිටින හැමෝටම මම ජීවිතේ මගේ අත් දෙක උස්සලා මම පින් දෙනවා. මේ ප්‍රවෘත්තිය ITN නාලිකාවෙන් බලලා ගොඩාක් ජනතාව මට කතා කරා. විවිධ ආකාරයෙන් මට උදව් කරා. මම එයාලට নমස්කාර කරනවා. මගේ අයියාගේ අසනීප තත්ත්වය පිළිබඳ විකාශය වූ ITN නාලිකාවට බෙහෙවින් ස්තුතියි. මගේ අයියාගේ ඔපරේෂන් එකට උදව් කරපු නැන්දලා මාමලා හැමෝටම ගොඩක් පිං. දැන් ඔහුට අවශ්‍ය කරන මුදල අඩුවක් නැතුවම ලැබිලා හැකි ඉක්මනින් මේ ශල්‍ය කර්මය අවසන් වේවි. සිත්මින සිතූ පරිදිම ඔහු ආයෙමත් දෙපයින් නැගිටීවි. මේ සත්කාරයට අංශු මාත්‍රයකින් හෝ දායක වුණු ඔබ අප සැමට පුදුමාකාර සතුටක් හිතේ ඉතුරු වේවි. ඒක තමයි ජීවිතේ සැබෑම ධනය. මෙරට බීජ නිෂ්පාදනය ආනයනය හා බෙදා හැරීම මිල නියාමනය කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපළ වෙත පවරා තිබෙනවා. මෙරට බීජ අවශ්‍යතාව හා බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි නව තීරණය ගෙන තිබෙන්නේ. කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහි භෝග වර්ග 22ක බීජ නිෂ්පාදනය කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඇත් සියලු ගොවිබිම්වල සෑම බිම් අගලක්ම ආදර්ශවත් ලෙස වගාවට යොදා ගැනීමට සුදුසු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට ගිය අමාත්‍යවරයා එහි සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කළා. මහනුවර දිගනපීටි හයිලන්ඩ් යෝගට් හා කල්කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් මාබේරි තැන ගොවිපළද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ගොවි ජනපදවල ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලා අරගල කරද්දී කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සාර්ථකව වගාවන් සිදු කිරීමට ඇතැම් ගොවි ජනතාවට අද වන විට හැකිව තිබෙනවා. මහකන්නේ වී ගොවි තැන අසාර්ථක බවට ගොවි ජනපදවල ගොවීන් බැසිවිලි නගද්දී කාබනික පොහොර පමණක් යොදා ගනිමින් බස්නාහිර පළාතේ ගොවීන් පිරිසක් සාර්ථකව වගාවන් සිදු කළා. මීරිගම ගොවි ජන බල ප්‍රදේශයේ බොකලේගම ඉහළ කොටසේ වගාවන් සිදු කළ ගොවි මහතුන් පවසන්නේ මේ දිනවල වගාවන්හි අස්වැන්න ලබා ගන්නා බවයි. මීට පෙර කන්නවලදී රසායනික සහ කාබනික පොහොර මිශ්‍ර කර වගා කළද මෙම කන්නේ කාබනික පොහොර පමණක් යොදා ගැනීම තුළින් සරු අස්වැන්නක් ලැබෙමින් පවතින බව එම ගොවි මහතුන් පවසනවා. අපිට උවමනාවක් තිබුණත් ගහන්න යූරියා තිබුණෙත් නැහැ අපි ගැහුවෙත් නැහැ. මේ අත්ත මේක හරියටම සාර්ථකයි මේක. මේ තෝර වලින් මේ රට මේව කරන්න පුළුවන්. හැබැයි ප්‍රමිතිය වෙනස් කර නැතුව පසට උචිත විදිහට හදන්න. මේ දියර පෝර එක 100%ම හොඳයි. අපිට කලට වෙලාවට පෝර ටික ලැබුණා. පෝර සතරන් වුණත් වැඩක් නැහැ. මනා කැපවීම අදිස්ථානය ආසාව උවමනාව තියෙනවා නම් මේක කරන්න පුළුවන්. ඕන කෙනෙකුට අපි කරනවා 100%ම මේක තියෙන්නේ මේ කාබනික පෝර. මේ කාබනික පොර අපි දැන් අවුරුදු 2කින් විතර ඉඳන්ම මේ කටයුතු කරගෙන යනවා. මේ කන්නේදී කිසිම රසායනික පොරක් අපි ගත්තේ නැහැ. මේ කාබනික පොර තමයි රජෙන් දීපු විදිහට ඒ අනුව ගොල්ලෝ කියපු උපදේශ පිළිපැදලා අපි මේ කටයුතු කරගෙන යනවා. මට නම් උපරිම අස්වැන්නක් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. මගේ ඉදිරියටත් බලාපොරොත්තුව මේ කාබනික පොර භාවිතා කරලා මගේ කුඹුරයි වැඩ කරගෙන බලාපොරොත්තු වෙන රසීත්ත්වය ලබා ගන්න. බොරු ව්‍යාජයක් කරනවා නෙමෙයි. අවංකවම රජෙන් දීපු කාබනික පොර ඒකේ දීපු උපදේශ අනුව කටයුතු කරලා තමයි මේ අස්වැන්න ලබා ගන්නේ. හැබැයි පොර ගැහුවට විතරක් හරියන්නේ නැහැ. කුඹුර ගැන බලන්න ඕනේ. අපි කන්න 5ක වගේ වෙලේ ඉඳලා අපි මේ ගොවි මහතුරුත් එක්ක අපේ ගොවි සංවිධානයේ HS කැට පොර එක භාවිතා කරනවා. මේ ඊටම සාර්ථකයි. මේ අපිට මුකුත් දේශපාලනයක් නැහැ. මම හිතන්නේ අපි කාබනික පොරත් එක්ක වැඩ කරන එක කොහොමද කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකා සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණ බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අද 3 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනුණා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අතේ උතුම් මැල්කම් කාතිල රංජිත් අගරදුගුරු හිමිපාන් ඇතුළු පිරිසකුයි මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ. පෙත්සම් වලට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ විමල් වීරවංශ වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉහළේවා මහතා කරුණු දැක්වූවා. යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලයේගත් තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා සිටිනවා. රජයේ සේවකයන්ට ලබා දීමට තීරණය කෙරුණු රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයටද ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකින්ට මාසකට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ රජයේ තීරණය අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශයට පත් කළා. ඒ විවිධ අංශවලින් ජනතාවට සහන සැලසූ සහන පැකේජය යටතේ රුපියල් 5000ක දීමනාව පෞද්ගලික අංශයේ සේවකින්ටත් ලබා දීම අරමුණ බව අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණේ පෞද්ගලික අංශ නියෝජනය කරන ආයතනවල ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් හාමුදුරුවන්ගේ සම්මේලනයේ නියෝජිතින් සමගයි. පසුගිය අපස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේදී එක් සිසුවෙකුගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් හඳුනාගත් ගැටලුවට අදාළ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා පවසනවා. මේ මාස පැවැත්වී වන නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බවයි ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. 2020 අධ්‍යාපන පුරුෂාධිකපත උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව සිසුන් 260 දෙනෙකුගේ ප්‍රතිඵල වෙනස් වෙලා තිබුණා. නැවත සමීක්ෂණේ දාලම තියෙන්නේ මොකක් හරි හියුමන් එරර් එකක් තිබුණොත් ඒක නිවැරදි කරන්න තමයි ඒක තියෙන්නේ. දරුවන්ට හිතෙනවා නම් මේකේ සැකයක් තියෙනවා අනිවාර්ය රීකරෙක්ෂන් දාන්න පුළුවන්. රීකරෙක්ෂන් වලදී විභාග දෙපාර්තමේන්තුවේ උතු කරන දේ තමයි ඇත්තටම වැරද්දක් වෙලා තියෙනවා නිවැරදි කරන්න. එතනදී ඇත්තටම අපි කරලා තියෙන්නේ නිවැරදි කිරීම. විභාග දෙපාර්තමේන්තුව කවදාවත් හංගන්නේ නැහැ වැරද්දක් වුණොත්. ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? නෑ ඇත්තටම දැන් ප්‍රතිඵල පරිමාර නිකුත් කරනකොට කොවිඩ් පසංගතයත් එක්කනේ දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන ගියේ කාර්ය මණ්ඩල අඩුයි ප්‍රතිඵල ළමයින්ට දෙන්න ඕනේ සමහර චෙක් කරන තැන්වලදී දෙන්නෙක් ඉන්න ඕන තැන්වලට සමහරට ඒ දෙන්නම එකට චෙක් කරගෙන ගිහිල්ලා අර ක්‍රොස් චෙකින් එකේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මොකද සමහරලාට ධර්මසේන මහත්තයා වැරදි data එකක් කෙනෙක් එන්ටර් කළොත් වයලට් වෙනවනේ. එතකොට ඔබතුමාලා ඉන්ඩිකේට් කරනවානේ සිස්ටම් එක එළියට එනවා. එතකොට ආපහු චෙක් කරද්දි කියලා ළමයා ළඟට යන්න කලින් ඔබතුමාලා ඒතර කරෙක්ට් කරන්න එපා. අංශ දෙකක් මම මේ කතා කරන්නේ. data entry එකයි manually check කිරීම. data entry එකෙන් එළියට ආවා. ඒතර manually check කරනකොට ඒක data entry එකෙන් එළියට ආවා කියලා කියන්නේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා. නෑ සිස්ටම් අවුලක් නෑ. ඔයයි මායි එකම ලකුණු ගැහුවේ නැත්තම්. ඔව් එතන වයලට් වෙලා ඔබතුමාලා කියන data enter වෙන්නේ නෑනේ. නෑ enter වෙන්නේ නෑ. ඒක ඌනතා වාර්තාවක්. වාර්තාවක්. හැබැයි මෙතන ඌනතා වාර්තාව යනවා ප්‍රතිඵල ශාඛාවට. ප්‍රතිඵල ශාඛාවේදී ඒක චෙක් කරනවා. ඒ චෙක් කරනකොටත් ආපහු ඒ දෙන්නටත් වැරදිලා. දැන් අපි විමර්ශනයක් කරනවා ඒ කියන්නේ. ඒ යලි නොවෙන්න ඔබතුමාලා මොකක්ද අරගෙන ඔව් නෑ අපි ඇත්තටම දැන් මේ process එක පිළිබඳව නැවතත් සොයා බැලීමක් කරනවා. දැන් මේ දවස්වල අධ්‍යයනයක් කරනවා. ඒක වෙනස් ක්‍රමයකට ආපහු චෙක් කරන්න. අනිවාර්යෙන් තුන්වෙනි පාර්ශ්වයකුත් තව චෙක් කරන වැඩ පිළිවෙලකට අපි යනවා. කවුරුත් කියයි මේක විශ්වාසයක් නැහැ කියලා. නමුත් අපි විශ්වාසය තර කරන්න තමයි මේ ප්‍රතිඵලය දුන්නේ. නැත්නම් අපිට හංගන්න පුළුවන් නේ ඕන්න. ඒ මිනිස්සු අතින් වැරද්දක් වෙලා තියෙනවා. ඒ නිලධාරීන් නැති. ඒක පිළිබඳව අපි වෙනම පියවරක් ගන්න ලේකම්තුමා උපදෙස් දුන්නා. ඔබතුමාලා මේ වෙනකොට සූදානම්ද දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය පවත්වන්න? 22 ජනවාරි 22 වෙනි සෙනසුරාදා අපි ශිෂ්‍යත්ව විභාගය පවත්වනවා. සියලු කටයුතු සූදානම් කරලා අපි විභාග මධ්‍යස්ථාන වෙන් කරලා ඒ කටයුතු කරලා තිනවා. පවුලේ සමාජිකයෙක් නිරෝධායන වෙනවා නම් ඒ පවුලේ දරුවා ආශ්‍රිතයෙක් වෙනවනේ. ඒ දරුවන්ට තමන්ගේ විභාග මධ්‍යස්ථානයේම වෙනම කාමරයක්. හැබැයි පොසිටිව් දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ කලාපයේ විශේෂ මධ්‍යස්ථානයක තමයි විභාගේ පවත්වන්නේ. සියලුම දරුවන්ගේ ඇප්ලිකේෂන් ලැබිලා ඇති. හැබැයි හෙට විභාගේ නම් අද වුණත් කමක් නැහැ. තවමත් දරුවෙකුට අවස්ථාව ගිලිහිලා තියෙනවා නම් අපිට ඒ අවස්ථාව දෙන්න පුළුවන්. අපේ තියෙන දුරකථන අංක දැන්වයින් පස්සේ ඒ කලාප අධ්‍යක්ෂතුමාලා ඉන්න ඒ දරුවන්ටත් අපි විභාගයට ඉඩ දෙනවා. කවුරු හරි එහෙම අවස්ථාවක් නොදී තියෙනවා අපිට දුරකථන අංක තියෙනවා 2.786යි 616 2.784යි 422 ෆැක්ස් නම්බර් එක. මේ වගේ දුරකථන අංක කීපයක් මම දාන්නම්. ඉතින් ඒ මොනවා හරි තියෙනවා නම් ගැටලුවක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අවධානය විදේශ තොරතුරු වෙත.
බලපත්‍ර රහිත වෝකිටෝකි යන්ත්‍ර ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුචීට තවත් වසර 4ක සිරදඬුවම් නියම කරන්න එරට අධිකරණය පියවර අරගෙන තියෙනවා. මේ අතර ඇමරිකාවේ නිව්යෝක් නගරයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති අතර මියගිය පිරිස අතරට කුඩා දරුවන් 9 දෙනෙකුද ඇතුළත්. මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් පුද්ගලයන් 32 දෙනෙකු පිළිසුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව නිව්යෝක් නගරාධිපති එරික් ඇඩම්ස් පවසනවා. මහල් 19කින් උත්තම නිවාස සංකීර්ණය තුළ ගින්න හට ගැනීමෙන් පසු පැතිර ගිය දුමාරයත් සමග එහි රැඳී සිටි පුද්ගලයන් මුදා ගැනීමේ කටයුතු අපහසු වී තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන බටයන් 200 දෙනෙකු පමණ යොදවා තිබූ බවද සඳහන්යි. කසක්ස්ථානයේ හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට මර්ධනය කර ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා. කෙසේ වුවද කැරලිකරුවන් හා ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම් වලින් පුද්ගලයන් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලයන් 6000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි කසක්ස්ථාන ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ. මෙම විරෝධතා කසක්ස්ථාන ජනාධිපතිවරයා හැඳින්වූයේ විදේශ පුහුණුව ලද ත්‍රස්තවාදී නැතුළු ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරයක් ලෙසයි. ගත වූ පැය 24ට ලෝපුරා රටවල් 222ක් අතරින් වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඇමරිකාවෙන් වාර්තා වනවා. ඒ රටින් 3,08,000ක්ද, ප්‍රංශයෙන් 2,96,000ක්ද, ඉන්දියාවෙන් 1,80,000ක්ද, ඉතාලියෙන් 55,000ක්ද ලෙස වෛරස් ආසාදිතයන් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 30,78,00,000 ඉක්මවා ගියා. සිදු ඇති මරණ සංඛ්‍යාව 55,05,844ක්. ඒත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. පසුර 1:55 සිට අපගේ පෑම් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.